හොඳයි අපි පන්ති ආරම්භ කරමු. හැමෝටම ආයුබෝවන් සුබ දවසක්. ඉතින් අද දවසේ අපේ ගණිතය සම්මන්ත්‍රණ මාලාවේ මම එහෙම කතා කරන්නේ සම්මන්ත්‍රණ මාලාව කියන එක අදහස් කරන්නේ 9 10 11 කියන පන්ති තුනටම මේ මාසය තුල සැප්තැම්බර් මාසය තුල අසීමිත සම්මන්ත්‍රණ ප්‍රමාණයක් මේ වෙනකොට පවත්වලා තියෙනවා සහ පවත්වන්න යොදලා කටයුතු යොදලා තියෙනවා ඉදිරියේ. ඉතින් මේ සම්මන්ත්‍රණ මාලාව තුල සිදු කරන තවත් එක් සුවිශේෂී සම්මන්ත්‍රණයක් එක්ක තමයි ඔයාලා අපි මේ අද දවසේ සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් දැනටමත් ඔයාලා පුතේ දන්නවා අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන පාඩම මොකක්ද කියන එක. ඔයාලා දන්නවා සහ අහලා තියෙනවා මේ පාඩමේ නම සම්භාවිතාව probability. ඊට කලින් 9 වසරේදී මේ වෙනකොට ඔයාලා සම්භාවිතාව ගැන යම් කිසි අදහසක් ඉගෙනගෙන තියෙනවා. ඊට පෙර 7 වසරේදී 8 වසරේදී අර 6 දී එහෙම විය හැකියාව කියලා පාඩමක් කියනවා. එතන මේක අර මේ අලුතින්ම කරලියට එන පාඩමක් නෙමෙයි. අර අහලා තියෙන ඉගෙනගෙන තියෙන කරුණු කාරණා ටිකක් තවත් තර්කානුකූලව දකින්න යන පාඩමක්. සහ විභාග ගැන කතා කරොත් විභාගෙදී ලැබෙන ප්‍රශ්න ගැන කතා කරොත් පුතේ ඔයාලා දන්නවද මේකේ ලකුණු 10ක ප්‍රශ්නයක් එනවා. කුලක සම්භාවිතාව කියන්නේ ලකුණු 20ක්. කුලක පාඩමේ ලකුණු 10යි සම්භාවිතාව පාඩමේ ලකුණු 10යි ලකුණු 20ක් විතර. කුලක හා සම්භාවිතාව කියලා අපි වෙනම ඉගෙන ගත්තට විභාගෙත් එක ගානක් විතර ලැබෙනවා. ඒකෙහිඳ ඒ හා විශාල ඒ හා වැදගත්කමක් තියෙන පාඩමක් එක්ක තමයි අපි මේ අද දවසේ එකතු වෙලා තියෙන්නේ. අපි බලමු මේ පාඩම සිද්ධ කරන්නේ කොහොමද කියලා සහ මේ පාඩම හරිය ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් හැම දරුවෙකුටම හරියට මේ පාඩමේ තියෙන කරුණු කාරණා ටික ඉගෙන ගන්න. ඒකෙහිඳ පුතේ මේ පාඩම සම්මන්ත්‍රණයේ පියවර දෙකක් වශයෙන් යනවා කොටස් දෙකකට යනවා. ඔයාලා දන්න අපි එක දවසක කරුණු කාරණා සියල්ල ඒක රාශි කරන් ගොනු කරන් උගන්වන්න යන්නේ නැහැ. හෙට සහ අද කියන දවස් දෙක හෙට පොයේ දවස් දවසක් දෙන්නත් පුළුවන් අපිට. ඉතින් හෙට සහ අද තියෙන දවස් දෙකේම ඔයාලා මේ සම්මන්ත්‍රණය තුල සම්භාවිතාව පාඩමේ තියරි කොටස් ටික සරලව සහ ක්‍රමානුකූලව ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙනවා. හොඳයි. අපි මේක ඉගෙන ගමු. අපි ඉස්සලාම මාතෘකාව ලියා ගන්න සම්භාවිතාව කියලා. මාතෘකාව ලියන පොතේ සම්භාවිතාව. බලමු අපි මේකෙන් මොකද්ද කරන්න තියෙන්නේ. සම්භාවිතාව හරි ලස්සන පාඩමක්. පෞද්ගලිකවමත් හරි ආස කරන පාඩමක් සම්භාවිතාව. මේ දේවල් කියලා පටන් ගන්න ඉතින් ඕනම දෙයක් අපි ආරම්භයේදී සුභවාදීව දැක්කහම අපිට ඒක විඳින්න පුළුවන්. ඒක විඳිනවා කියන්නේ අපිට ඒ ගාන තුල එපා වීමක් නේ. පාඩම තුල එපා වීමක් නේ. කොහරි යනකොටත් එහෙම. අපි ආසාවෙන් නම් ඒක යන්නේ. අපි හරි ආස නම් එතනට යන්න අපිට ඒක විඳින්න පුළුවන්. කෑම කනකොට කෑම එකක්. මේක අදත් මේකද කියලා කන්න ගත්තොත් ඔය කනවා ගිලිනවා ඉච්චරයි චුට්ටක් කරනවා අතන. හැබැයි අපි ආසාවෙන් නම් කනවා. අද මේකනේ මරුනේ. ආසාවෙන් නම් කන්න. අපිට ඒක විඳින්න පුළුවන්. ජීවිතේ හැම දෙයක්ම එහෙමයි. අපි ආසාවෙන් නම් මේ දේ කරන්නේ. අපිට මේ දේ විඳින්න පුළුවන්. විඳින්න පුළුවන්. ඒකින්ද සුභවාදීව පාඩම ආරම්භ කරමු. හරි ලස්සන පාඩමක්, හරි අපූර්ව පාඩමක්. ලස්සනට තේරුම් ගන්න පුළුවන්. ලකුණු 10ම ගන්න පුළුවන් පාඩම. සම්භාවිතාව. අපි ඉස්සලාම ලියාගමු ලස්සන වදනක්. සම්භාවිතාව කියන්නේ මොකක්ද කියන්නේ? ලියා ගන්න. යම් සිදුවීමක් වීමට හෝ නොවීමට ඇති හැකියාව සම්භාවිතාව ලෙස හඳුන්වයි. යම් සිදුවීමක් වීමට හෝ නොවීමට ඇති හැකියාව වීමට හෝ නොවීමට ඇති හැකියාව වීමට හෝ නොවීමට ඇති හැකියාව සම්භාවිතාව ලෙස හඳුන්වයි. යම් සිදුවීමක් වීමට හෝ නොවීමට ඇති හැකියාව සම්භාවිතාව ලෙස හඳුන්වයි. දැන් ඔය සම්භාවිතාව අපි කියන්නේ අද වහීද කලගුණ විද්‍යාවෙත් කියන්නේ අද වහීද කියනවනේ යාලා. අද දවසේ සන්ධ්‍යා කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවීමේ හැකියාවක් මෙන්න මේ ප්‍රදේශවලට තියෙනවා කියලා කියනවා.
එතනදී පුතේ ඒක ප්‍රකාශ කරන්නේ සම්භාවිතාවයකට අනුකූල. ඉතින් අපි විවිධ කතන්දර සම්භාවිතාවල් එක ඉගෙන ගන්නවා පොඩි පන්තිර මම ඕක ආයි රිපීට් කරන්න යන්න ඕනේ නෑනේ. ඒක ආයි මෙතන දෙසන්න නෙමෙයිනේ අපි අලුත් දෙයක් ඉගෙන ගන්නනේ. රයිට්. ඒක යටතේ අපි මුලින්ම මේ සම්භාවිතාවය යම් සිදුවීමක් වීමට හෝ නොවීමට තියෙන හැකියාව තමයි සම්භාවිතාව කියන්නේ. අන්නේ සිදුවීම තුල මුලින්ම ඉගෙන ගන්න ඕනේ. නියදී අවකාශය කියන්නේ මොකක්ද කියලා. ලියා ගන්න අනුමාතෘකාව මේ පාඩම යටතේ ඉගෙන ගන්න පළවෙනි කාරණාව නියදී අවකාශය. නියදී අවකාශය. ඒක ස්පේස් S අකුරෙන් සංකේතමත් කරනවා. කැපිටල් S අකුරෙන් සංකේතමත් කරනවා. නියදී අවකාශය. කැපිටල් S අකුරෙන් සංකේතමත් කරනවා. හොඳයි පුතේ. නියදී අවකාශය. මොකද මේ නියදී අවකාශය කියන්නේ? පුතේ නියදී අවකාශය කියලා කියන්නේ යම් අහඹු සිදුවීමක සිද්ධ වෙන්න පුළුවන් සිදුවීම් වලට අපි කියනවා නියදී අවකාශයක්. තවත් විදිහකට කිව්වොත් යම් අහඹු පරීක්ෂණයක ලැබිය හැකි සියලු ප්‍රතිඵල වලට අපි කියනවා නියදී අවකාශය. යම් අහඹු පරීක්ෂණයක ලැබිය හැකි සියලු ප්‍රතිඵල අපි හඳුන්වනවා නියදී අවකාශය. උදාහරණ විදිහට අපි මේවා දකිමු. මෙන්න බලන්න. 1 සිට 6 තෙක් අංක ලියන ලද ධාතු කැටයක්. දෝදු කැටයක් නෙමෙයි ධාතුවේ. උඩ දැමීම. ඔන්න අහඹු පරීක්ෂණයක්. අපි දන්නේ නැහැ 1 සිට 6 තෙක් අංක ලියන ධාතු කැටයක් උඩ දාන්න. අහඹු පරීක්ෂණයක් අපි දන්නේ නැහැ ඔකේ කීය ලැබෙයිද කියලා. ඒතර මේකේ නියදී අවකාශය කියන්නේ ඒක තුල ලැබිය හැකි ප්‍රතිඵල වලට. දැන් ධාතු කැටය උඩ දැම්මම කීයද ලැබෙන්න පුළුවන්? 1 තියෙන්න පුළුවන්. 1 ලැබෙන්න පුළුවන්. 2 ලැබෙන්න පුළුවන්. 3 ලැබෙන්න පුළුවන්. 4 ලැබෙන්න පුළුවන්. 5 ලැබෙන්න පුළුවන්. 6 ලැබෙන්න පුළුවන්. ඔය තියෙන්නේ ලැබිය හැකි ප්‍රතිඵල ටික සියල්ල ඔච්චරයි. වෙන කිසිම ඉලක්කමක් ඔකේ ලැබෙන්න බෑ. 1 ඉඳලා 6 වෙනකන් නම් අංක ලියලා තියෙන්නේ. එතනින් එහා කිසිම ඉලක්කමක් මේකට ලැබෙන්න බෑ. 7 ලැබෙන්න බෑ. 1 ලැබෙන්න පුළුවන්. 1 හරි 2 හරි 3 හරි 4 හරි 5 හරි 6 හරි. ඒකට තමයි අපි කියන්නේ නියදී අවකාශය. ලැබිය හැකි සියලු ප්‍රතිඵල වල. ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් කුල කියන්නේ නියදී අවකාශය. අපි සමබර කාසියක් උඩ දැමීම. ඔන්න සිද්ධිය. සමබර කාසියක් උඩ දැමීම. මොනවද ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල? කාසියක පැති දෙකයි තියෙන්නේ. එක්ක සිරස ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුතේ ඕකේ අගය ලැබෙන්න පුළුවන්. ඔන්න ලැබිය හැකි ප්‍රතිඵල. එක්ක සිරස එක්ක අගය. සිරස හරි අගය හරි ලැබෙන්න පුළුවන්. ඔය දෙක. ඒන් පිට කිසිම දෙයක් ලැබෙන්න බෑ. ලැබිය හැකි ප්‍රතිඵල දෙකයි. එක්ක සිරස. අපි තා බලමු. 1 සිට 10 තෙක් අංක ලියන ලද ගොඩකි අහඹු ලෙස කාර්යපතක් ලබා ගැනීම. ඔන්න අහඹු පරීක්ෂණය. මොකද 1 සිට 10 දෙක අංක ලියලාද කාඩ් ගොඩකින් අහඹු ලෙස يعني බලන්නේ නැතුව කාඩ් එකක් එළියට ගන්න. මොකද්ද ඔය නියදී අවකාශය? කාඩ් එක එක්ක 1 වෙන්න පුළුවන්, 2 වෙන්න පුළුවන්, 3 වෙන්න පුළුවන්, 4 5 6 7 8 9 10 වෙන්න පුළුවන්. මෙන්න මේ අහඹු පරීක්ෂණය තුළ ලැබිය හැකි ප්‍රතිඵල ටික තමයි මේ තියෙන්නේ.
මේක තමයි නියදී අවකාශය කියන්නේ. දැන් පැහැදිලිම උදාහරණ තුනකින් පැහැදිලි කරනවා. යම් අහඹු පරීක්ෂණයක ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකය අපි හඳුන්වන මොකක් කියලාද පුතේ? නියදී අවකාශය කියලා. ඒක හැමතිස්සෙම සංකේතමත් කරන්නේ කැපිටල් S තමයි. අපි ලියාගමු අර්ථ දැක්වීම. ලියන්න මෙන්න මෙහෙම. ලියන්න යම් අහඹු පරීක්ෂණයක යම් අහඹු පරීක්ෂණයක යම් අහඹු පරීක්ෂණයක යම් අහඹු පරීක්ෂණයක ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් යම් අහඹු පරීක්ෂණයක ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකය නියදී අවකාශය ලෙස අර්ථ දක්වයි. ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකය නියදී අවකාශය ලෙස අර්ථ දක්වයි. right පුතේ ලියා ගන්න බෝඩ් එකේ තියෙන උදාහරණ ටික. බෝඩ් එකේ තියෙන උදාහරණ ටික ලියා ගන්න. හොඳයි. මෙතන එක ලියා ගන්න වෙලාව ඇති කියලා. right. ඊළඟට අපි යමු ඊළඟ හඳුනා ගැනීම. ඔන්න දැන් නියදී අවකාශය අපි දන්නවා. දැන් ඊළඟට කතා කරන්න යන්නේ නියදී අවකාශය තුළ සිද්ධ වෙන සිද්ධියක් ගැන. සිද්ධි ගැන. අපේ භාෂාවෙන් කියනවා නම් සීන් එකක් ගැන. සීන් එක මොකද්ද සීන් එක කියලා අපි අහන්නේ. මොකද්ද සීන් එක මොකද්ද කේස් එක?
කේස් එකක් ගන්න මේ සීන් එක ගැන කතා කරන්න යන්නේ. සිද්ධියක්. මාතෘකාව. සිද්ධිය. සිද්ධියක් කියන්නේ නියදී අවකාශයක් තුල සිදුවිය හැකි ලැබිය හැකි ප්‍රතිඵලයකට අපි කියනවා සිද්ධියක්. යම් නියදී අවකාශයක් තුල ලැබිය හැකි ප්‍රතිඵලයක් අපි හඳුන්වනවා සිද්ධියක් කියලා. මාතෘකාව සිද්ධිය ඒකට ලියා ගන්න. යම් නියදී අවකාශයක් තුල ලැබිය හැකි ප්‍රතිඵලයක් සිද්ධියක් ලෙස හඳුන්වයි. යම් නියදී අවකාශයක් තුල ලැබිය හැකි ප්‍රතිඵලයක් සිද්ධියක් ලෙස හඳුන්වයි. නැවතත් කියන්නේ යම් නියදී අවකාශයක් තුල ලැබිය හැකි ප්‍රතිඵලයක් සිද්ධියක් ලෙස හඳුන්වයි. right. දැන් බලන්න ඕනේ. ඔන්න ඒ සිද්ධි වර්ග දෙකකට වෙන් වෙනවා. සරල සිද්ධි සහ සංයුත සිද්ධි. සරල සීන් සහ සංයුත සීන්. පොඩි සීන් සහ ලොකු සීන්. අපි එහෙම හිතමුකෝ. සිද්ධි වර්ග දෙකයි. එකක් පොඩි සීන් අනිත් එක ලොකු සීන් එක. බලමු මොකද මේ සරල සිද්ධි සහ සංයුත සිද්ධි කියන්නේ කියලා. ඔන්න උදාහරණයක් මම ගන්නවා. මෙහෙම ගමුකෝ. මම එක පොඩ්ඩක් මතනවා ඊට පස්සේ මම ලියන්නම්. සිද්ධි වර්ග දෙකයි මේ සරල සිද්ධි සහ සංයුත සිද්ධි තේරුම් කරන්න යන්න. මම ගන්නවා මෙන්න මේ නියදී අවකාශය. මොකද්ද? එකේ සිට 6 තෙක් අංක ලියන ලද ධාතු කැටයක් උඩ දැමීම. ඔතන අපි මෙන්න මේ සීන් එක ගමු. මේ සිද්ධිය මේ අහඹ පරීක්ෂණය ගමු. මේකේ නියදී අවකාශය දැන් අපි ඉස්සර ලිව්වනේ. මොකද ලැබිය හැකි ප්‍රතිඵල ටික 1 ලැබෙන්න පුළුවන්, 2 ලැබෙන්න පුළුවන්, 3 ලැබෙන්න පුළුවන්, 4 ලැබෙන්න පුළුවන්, 5 ලැබෙන්න පුළුවන්, 6 ලැබෙන්න පුළුවන්. මේ ඉතින් ලැබිය හැකි ප්‍රතිඵල ටික. 1 ලැබෙන්න පුළුවන්, 2 ලැබෙන්න පුළුවන්, 3 ලැබෙන්න පුළුවන්, 4 ලැබෙන්න පුළුවන්, 5 ලැබෙන්න පුළුවන්, 6 ලැබෙන්න. ඔය ඉතින් ලැබිය හැකි ප්‍රතිඵල ටික. හරිද? දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ ප්‍රතිඵල අතරින් සරල සිද්ධි කියන්නේ මොනවද? සංයුක්ත සිද්ධි කියන්නේ මොනවද? පුතේ සරල සිද්ධි කියන්නේ මෙන්න මේවට. මොන බලන්න. 1 ලැබීම සරල සිද්ධියක්. 2 ලැබීම සරල සිද්ධියක්. 3 ලැබීම සරල සිද්ධියක්. 4 ලැබීම සරල සිද්ධියක්. පුතේ 5 ලැබීම සරල සිද්ධියක්. 6 ලැබීම සරල සිද්ධියක්. ඇයි මේවා සරල සිද්ධි වෙන්නේ? මේවට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල තියෙන එකයි. 1 ලැබීම කිව්වහම 1 විතරයි ප්‍රතිඵලයට එන්නේ. 2 ලැබීම කිව්වහම 2 විතරයි ප්‍රතිඵලයට ලැබෙන්නේ. 3 ලැබීම කිව්වහම 3 විතරයි ප්‍රතිඵලයට ලැබෙන්නේ. 4 ලැබීම කිව්වහම 4 විතරයි ප්‍රතිඵලයට ලැබෙන්නේ. 5 ලැබීම කිව්වහම 5 විතරයි ප්‍රතිඵලයට ලැබෙන්නේ. 6 ලැබීම කිව්වහම 6 විතරයි ප්‍රතිඵලයට ලැබෙන්නේ. එහෙනම් යම් නියදී අවකාශයක් තුල සිදුවෙන සිද්ධියක ලැබිය හැකි ප්‍රතිඵල තියෙන එකයි නම් එකම එක ප්‍රතිඵලයෙන් ලැබෙන්න පුළුවන්. අන්න ඒ සිද්ධි වලට අපි කියනවා පුතේ සරල සිද්ධි කියලා. පොඩි සීන් කියන්නේ ඒවට. එක ප්‍රතිඵලය වෙනම එක ලැබීම කොහොමද ධාතු කැටේ උඩලා ටොක් ගාලා වට පස්සේ එක විතරයි ලැබෙන්න පුළුවන්.
5 වැටුනම අපි කියන්නේ 1 ලැබිලා කියලා. 6 වැටුනම අපි කියන්නේ 1 ලැබිලා කියලා. 1 ලැබෙන්න නම් 1 විතරයි. 1 තියෙන පැත්ත විතරයි ලැබෙන්න පුළුවන්. 1 ප්‍රතිඵල. 2 ලැබීම කිව්වහම 2 කියන ඉලක්කම විතරක් උඩට පිහිටන්න ඕනේ. 3 ලැබීම කිව්වහම 3 කියන ඉලක්කම විතරක් උඩට පිහිටන්න ඕනේ. 4 ලැබීම කොහම 4 කියන ඉලක්කම විතරයි ලැබෙන්න පුළුවන්. 5 ලැබීම කිව්වම 5 කියන ඉලක්කම විතරයි ලැබෙන්න පුළුවන්. 6 ලැබීම කිව්වම 6 කියන ඉලක්කම විතරයි ලැබෙන්න. එහෙනම් ලැබිය හැකි ප්‍රතිඵල තියෙන එකම එකක්. අන්න ඒවට කියනවා අපි සරල සිද්ධි. පොඩි සිද්ධි. අපි දැන් ලොකු සිද්ධි මොනවද කියලා. සංයුක්ත සිද්ධි. සංයුක්ත සිද්ධි කියලා කියනවා ඈ. බලන්න. ඔන්න බලන්න. ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම. අපි බලමු මේගොල්ලන්ගේ ප්‍රතිඵල මොනවා වෙයිද කියලා. ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම. ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීම. වර්ග සංඛ්‍යා දන්නවද? වර්ග සංඛ්‍යාවක් ලැබීම. තව ඕනනම් ගන්න හැකියි. තුනේ ගුණාකාරයක් ලැබීම. මෙන්න මේ සිද්ධීන් අතර මේ සිදුවීම් අතර ලැබිය හැකි ප්‍රතිඵල ටික බලමු අපි. පුතේ ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම කිව්වහම 1 ලැබුණොත් හරි ඔත්තේ සංඛ්‍යාවක්. 3 ලැබුණොත් හරි ඔත්තේ සංඛ්‍යාවක්. 5 ලැබුණොත් හරි ඔත්තේ සංඛ්‍යාවක්. මෙන්න මේ නියදී අවකාශය තුල 1 ලැබුණොත් ඒත් අපි කියන ඔත්තේ සංඛ්‍යාවක් ලැබිලා තියෙනවා. 3 ලැබුණොත් ඒත් අපි කියන ඔත්තේ සංඛ්‍යාවක් ලැබිලා තියෙනවා. 5 ලැබුණොත් ඒත් අපි කියන ඔත්තේ සංඛ්‍යාවක් ලැබිලා. එහෙනම් ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම කියන සිද්ධියට ලැබිය හැකි ප්‍රතිඵල 3ක් වෙන්න පුළුවන් chance 3ක් ප්‍රතිඵල 3ක්. ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම ගත්තොත් මොනවද? 2 ලැබුණොත් අපි කියන ඉරට්ටේ, 4 ලැබුණොත් අපි කියන ඉරට්ටේ, 6 ලැබුණොත් අපි කියන ඉරට්ටේ. ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම කියන සිද්ධිය ගත්තොත් ඒකට ගැලපෙන ප්‍රතිඵල 3ක්. ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීම කියන සිද්ධිය ගන්න. මේක 1 ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි. 2 ලැබුණොත් ප්‍රථමක සංඛ්‍යාවක් ලැබිලා කියනවා. 3 ලැබුණොත් ප්‍රථමක සංඛ්‍යාවක් ලැබිලා කියනවා. 5 ලැබුණත් ප්‍රථමක සංඛ්‍යාවක් ලැබිලා. ඒත් ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීම කියන සිද්ධිය ගත්තත් අවයව 3ක්. ලැබිය හැකි ප්‍රතිඵල 3ක්. වර්ග සංඛ්‍යාවක් ලැබීම. මොනවද මෙතන ඇතුළේ තියෙන වර්ග සංඛ්‍යා? 1 ලැබුණොත් 1 වර්ග සංඛ්‍යාවක්. මේ ප්‍රතිඵලය ධාතු කැටේ උඩ දැම්මම 4 ලැබුණා කියන්නේ 4ත් වර්ග සංඛ්‍යාවක්. ඒතර මෙතන තියෙන වර්ග සංඛ්‍යා දෙකක් තියෙනවා. 1 ලැබුණත් අපි කියන්නේ වර්ග සංඛ්‍යාවක් ලැබුණා කියලා. 4 ලැබුණොත් වර්ග සංඛ්‍යාවක් ලැබුණා. ඒතර වර්ග සංඛ්‍යාවක් ලැබීම කියන සිද්ධිය ගත්තොත් ඒකට වෙන්න පුළුවන් ප්‍රතිඵල දෙකක්. තුනේ ගුණාකාරයක් ලැබීම ගත්තා. තුනේ ගුණාකාර 3 සහ 6 තමයි මෙතන ඉන්න තුනේ ගුණාකාර. ඒ කියන්නේ මේ දෙකෙන් ඕන එකක් ලැබුණොත් තුනේ ගුණාකාරයක් ලැබෙනවා. ඒතර තුනේ ගුණාකාරයක් ලැබීම කියන සිද්ධිය ගත්තොත් ඒකට ගැලපෙන ප්‍රතිඵල දෙකක්. දැන් ඔයාලට මේ තියෙන උදාහරණ දෙක තේරුම් ගත්තොත් සරල සිද්ධි කියන්නේ මොනවටද? සංයුක්ත සිද්ධි කියන්නේ මොනවද කියන එක පොද ආකාරම පේනවා. සරල සිද්ධි කියන්නේ මෙන්න මෙහෙම නියදී අවකාශයක් තුල සිදුවෙන සිද්ධියක ලැබිය හැකි ප්‍රතිඵල තියෙන්නේ එකයි නම් ඒවට අපි කියනවා සරල සිද්ධියක්. නියදී අවකාශයක් තුල සිදුවෙන සිද්ධියක ලැබිය හැකි ප්‍රතිඵල එකකට වඩා වැඩියෙන් තියෙනවා නම් ලැබිය හැකි ප්‍රතිඵල එකකට වඩා වැඩියෙන් තියෙනවා නම් ඒ වගේ සිද්ධියට අපි කියනවා සංයුක්ත සිද්ධියක් කියලා. මම හිතනවා හොඳටම ඒක පැහැදිලි කියලා. ලියන්න. තරු ලකුණක් දාලා ලියන්න. අහඹු පරීක්ෂණයක ලැබිය හැකි නියදී අවකාශයක් තුල අහඹු පරීක්ෂණයක ලැබිය හැකි නියදී අවකාශයක් තුල අහඹු පරීක්ෂණයක
ලැබිය හැකි නියැලි අවකාශයක් තුළ ලැබිය හැකි නියැලි අවකාශයක් තුළ සිදුවන සිද්ධියක සිදුවන සිද්ධියක සිදුවන සිද්ධියක සිදුවන සිද්ධියක සිදුවන සිද්ධියක ලැබිය හැකි ප්‍රතිඵල සිදුවන සිද්ධියක ලැබිය හැකි ප්‍රතිඵල ලැබිය හැකි ප්‍රතිඵල ලැබිය හැකි ප්‍රතිඵල ගණන එකක් නම් මේ තියෙන්නේ ලැබිය හැකි ප්‍රතිඵල ගණන එකක් නම් නියැලි අවකාශයක් තුළ සිදුවෙන සිද්ධියක ලැබිය හැකි ප්‍රතිඵල ගණන එකක් නම් දැන් මෙතන මේ තියෙන්නේ මේ හැම එකෙම ලැබිය හැකි ප්‍රතිඵල ගණන එකයි එක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන් ලැබිය හැකි ප්‍රතිඵල ගණන එකක් නම් එවැනි සිද්ධි සරල සිද්ධි ලෙස හඳුන්වයි 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 හරි ඊළඟ තරු ලකුණ එම සිද්ධිය තුළ ලැබිය හැකි ප්‍රතිඵල ගණන එකකට වඩා වැඩි නම් එම සිද්ධිය තුළ වෙනම හොඳේ වෙනම තරු ලකුණක් දාලා එම සිද්ධිය තුළ ලැබිය හැකි ප්‍රතිඵල ගණන එකකට වඩා වැඩි නම් එම සිද්ධිය තුළ ලැබිය හැකි ප්‍රතිඵල ගණන එකකට වඩා වැඩි නම් ලැබිය හැකි ප්‍රතිඵල ගණන එකකට වඩා වැඩි නම් මේ තියෙන දැන් උදාහරණ ටික පේනවා එකකට වඩා වැඩි නම් එවැනි සිද්ධි සංයුක්ත සිද්ධි ලෙස හඳුන්වයි 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 එහෙනම් කතන්දරේ පැහැදිලි ඕවා දුන්නේ කටපාඩම් කරගන්න එහෙම නෙමෙයි පැහැදිලිද අර නෝට් එකක් දෙන්න ඕනේ ඔයාට ඒකයි එතකොට මේක කටපාඩම් කරලා රචනා ප්‍රශ්න අහන්නේ නැහැ මේ වගේ සරල සිද්ධි සංයුක්ත සිද්ධි මම මේ කියපු උදාහරණ දෙකෙන් තේරුම් ගත්තා නම් ඔළුවට අයිඩියා එකක් ගත්තා නම් එච්චරයි ගානක් දුන්නාම මේක සරල සිද්ධියක්ද සංයුක්ත සිද්ධියක්ද කියලා තේරුම් ගන්න පුළුවන් නම් එච්චරයි තේරුණාද කටපාඩම් නැතුනට ප්‍රශ්නයක් නැහැ තේරුම් ගැනීමයි වැදගත් කටපාඩම් වුණාට වැඩක් වෙන්නේ නැහැ තේරුම් ගත්තේ නැත්තම් තේරුම් ගන්න එක වැදගත් පැහැදිලිද අර අපි පන්සිල් පද පහ අපි හැමදාම කියනවනේ හැබැයි ප්‍රායෝගික ජීවිතේට අරගන්නේ නැහැ ඒකෙන් හැමදාම පිළිහෙනවා ඒ වගේ තමයි මේක කටපාඩම් වුණාට වැඩක් නැහැ ප්‍රායෝගික ඔළුවට දාගන්න පැහැදිලිනේ ඔන්න එහෙනම් සිද්ධියක් ඇතුලේ තියෙන සරල සිද්ධිය මොනවද සංයුක්ත සිද්ධිය මොනවද කියන එක මේ උදාහරණයෙන් පැහැදිලි කරලා දෙන්න දැන් ඔයාලා මෙතනින් පටන් අරගෙන ලියාගන්න මේ උදාහරණ 1 සිට 6 තෙක් අංකණයේ ලද ධාතු කැටයක් උඩ දැමීම කියන සිද්ධිය සලකලා ඒකට අදාළ නියැලි අවකාශය මේක ලියලා සරල සිද්ධි ටික වෙනමත් සංයුක්ත සිද්ධි ටික වෙනමත් ලියන්න පටන් ගන්න.
හරි පුතේ මැසේජ් එක දාන්න මට හොඳයි right එතකොට දැන් අපි සරල සිද්ධි සංගත සිද්ධි කියන එකත් ඉගෙන ගන්න. ඊළඟට ඉගෙන ගන්න යන්නේ සමසේ භව්‍ය සිද්ධි ගැන. සමසේ භව්‍ය සිද්ධි. සමසේ භව්‍ය සිද්ධි. ලියාගන්න මාතෘකාව සමසේ භව්‍ය සිද්ධි. සමසේ භව්‍ය සිද්ධි. දැන් මේක වචනේම තියෙනවා තේරුම සමසේ භව්‍ය වෙනවා. සමාන සමසේ සමාන භව්‍ය සිද්ධි. ඔක්ක නිකන් තේරෙනවා නොතේරෙනවා වගේ දෙයක් තියෙනවා වචන තුල. සමසේ භව්‍ය සිද්ධි. මම මේ උදාහරණය දුන්නොත් ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන්. මම උදාහරණයක් ගන්නවා පුතේ මෙන්න මේක. සමවර කාසියක් උඩ දැමීම අපි මේ සිද්ධිය ගමු. මේකේ නියම අවකාශය මොකද්ද? ලැබෙන්නේ ප්‍රතිඵල මොනවද? සිරස ලැබෙන්න පුළුවන්. අගය ලැබෙන්න පුළුවන්. සිරස ලැබෙන්න පුළුවන්. අගය ලැබෙන්න පුළුවන්. මම ඔයාලගෙන් මෙහෙම දෙයක් අහුවොත් සිරස ලැබීමේ හැකියාව කීයද කියලා කොහොමද උත්තර දෙන්නේ? සිරස ලැබීමේ හැකියාව කාසිය පැති දෙකයි. ඒ පැති දෙකෙන් එක පැත්තක සිරස අනිත් පැත්තේ අගය. ඒතර සිරස ලැබීමේ හැකියාව දෙකෙන් එකයි. පැති දෙකෙන් එකයි සිරස තියෙන්නේ. සිරස ලැබීමේ හැකියාව දෙකෙන් එකයි. ඊළඟට මම ඔයාලගෙන් අහුවොත් අගය ලැබීමේ හැකියාව. මේක සිරස ලැබීමේ හැකියාව. මේක අගය ලැබීමේ හැකියාව. අගය ලැබීමේ හැකියාව කීයද කියලා මම ඔයාලගෙන් අහනවා. පුතේ සිරස ලැබීමේ හැකියාව දෙකෙන් එකයි. අගය ලැබීමේ හැකියාව දෙකෙන් එකයි. පැති දෙකයි ඉතින් එක පැත්තක සිරස අනිත් පැත්තේ අගය. ඒ සිරස ලැබීමේ හැකියාව දෙකෙන් එකයි වගේම අගය ලැබීමේ හැකියාව දෙකෙන් එකයි. මම කියනවා මේ මම ලිව්වේ සමසේ භව්‍ය සිද්ධි කියලා. දැන් තේරෙනවා සමසේ භව්‍ය සිද්ධි කියන්නේ. සමසේ භව්‍ය සිද්ධි කියන්නේ කිසියම් සිදුවීම් දෙකක් අපි ගමුකෝ සිදුවීම් දෙකක් ලැබෙන්න පුළුවන්. හැකියාව සමාන නම් අන්න ඒ වගේ සිද්ධීන්ට කියනවා සමසේ භව්‍ය සිද්ධි කියලා. දැන් බලන්න මේ ප්‍රතිඵලය සිද්ධිය ඇතුලේ මෙන්න මේ නියදී අවකාශය ඇතුලේ සිරස ලැබීමේ හැකියාව දෙකෙන් එකයි. අගය ලැබීමේ හැකියාව දෙකෙන් එකයි. ඒ දෙන්නම ලැබෙන්න පුළුවන් chance එක සමානයි. අන්න සමසේ භව්‍ය සිද්ධි. අපි ඒවට කියන සමසේ භව්‍ය සිද්ධි කියලා. මම තව ලස්සන උදාහරණයක් ගන්නම්. මෙන්න බලන්න. එකේ සිට හයතෙක් අංක ලියන ලද සමබර කාසියක් සමවර කාසියක් නෙමෙයි සමවර ධාතු කැටයක් සමබර ධාතු කැටයක් උඩ දැමීමේ සිද්ධිය අපි මේ සිද්ධිය කරමු. දැන් මේකේ ලැබිය හැකි ප්‍රතිඵල ටික මම ලියාගෙන යන්න. මම ඔයාලගෙන් අහනවා එක ලැබීමේ හැකියාව කීයද කියලා. ඒ වගේ මම ඔයාලගෙන් අහනවා දෙක ලැබීමේ හැකියාව කීයද කියලා. දෙක ලැබීමේ හැකියාව මම ඔයාලගෙන් අහනවා තුන ලැබීමේ හැකියාව ඒ වගේ මම අහනවා ඔයාලගෙන් හතර ලැබීමේ හැකියාව ඒ වගේම පහ ලැබීමේ හැකියාව
ඒ වගේම 6 ලැබීමේ හැකියාව කීයද කියලා මම ඔයාලගෙන් අහුවොත් මොනවද ඔයාලා මට දෙන උත්තර? පැති 6යි තියෙන්නේ. ධාතු කැටේ පැති 6යි තියෙන්නේ. ඒ පැති 6න් එක කියලා ලියලා දෙන එක පැත්තක් විතරයි. එහෙනම් එක ලැබීමේ හැකියාව 6න් 1යි. දෙක ලැබීමේ හැකියාව 6න් 2යිද? එයි දෙපැත්තක 6 තියෙනවද? නෑ. දෙක කියලා ලියලා තියෙන්නේ දෙක පැත්තක විතරයි. එහෙනම් දෙක ලැබීමේ හැකියාවත් 6න් 1යි. තුන ලැබීමේ හැකියාව ඒත් 6න් 1යි. ඒක පැත්තක විතරයි 3 කියලා ලියලා තියෙන්නේ. හතර ලැබීමේ හැකියාව ඒත් 6න් 1යි. පහ ලැබීමේ හැකියාව ඒත් 6න් 1යි. හය ලැබීමේ හැකියාව ඒත් 6න් 1යි. බලන්න පුතේ. මේ හැම සිදුවීමක්ම වෙන්න පුළුවන් chance එක වෙන්න පුළුවන් හැකියාව සමානයි. මම මෙන්න මේවට කියනවා සමසේ භව්‍ය සිද්ධි කියලා. දැන් පැහැදිලිද සමසේ භව්‍ය කියන්නේ මොකක්ද? සමසේ භව්‍ය සිද්ධියක් කියලා කියන්නේ යම් නියදී අවකාශයක ලැබිය හැකි ප්‍රතිඵලයක් ලැබෙන්නට තියෙන හැකියාව සමාන නම් ලැබිය හැකි ප්‍රතිඵලවලට ලැබෙන්න තියෙන හැකියාව සමාන නම් අන්න ඒ වගේ සිද්ධියට කියනවා සමසේ භව්‍ය සිද්ධි. ඔය වචනෙන් එක තේරුම් ගන්න අපහසු කට්ටියට තමයි මම මේක මේ අස්පන අපිටම ලියලා පෙන්නන්නේ. පැහැදිලිද? දැන් තේරෙනවද මොනවද මේ සමසේ භව්‍ය සිද්ධි කියන්නේ කියලා? මෙන්න මේ වගේ වෙන්න පුළුවන් ලැබෙන්න පුළුවන් හැකියාවන් සමාන සිද්ධි වලට කියනවා සමසේ භව්‍ය සිද්ධි. උදාහරණයෙන් ඔළුවේ සේව් කරගන්න. මම ඔයාලට කිව්වා අර්ථ දැක්වීම ලියන වචන පෙළ කටපාඩම් කරන්න නෙමෙයි ඕනේ. මේක කියන අර්ථය ඔළුවට දාගන්න ඕනේ. සමසේ භව්‍ය සිද්ධි. වෙන්න පුළුවන් හැකියාව සමාන සිද්ධි. සමසේ භව්‍ය සිද්ධි කියන්නේ. අපි ලියාගමු අර්ථ දැක්වීම. ලියන්න. යම් නියදී අවකාශයක් තුල යම් නියදී අවකාශයක් තුල යම් නියදී අවකාශයක් තුල යම් නියදී අවකාශයක් තුල ලැබිය හැකි ප්‍රතිඵල වලට යම් නියදී අවකාශයක් තුල ලැබිය හැකි ප්‍රතිඵල වලට ලැබිය හැකි ප්‍රතිඵල වලට ලැබීමට ඇති හැකියාව සමාන නම් ලැබිය හැකි ප්‍රතිඵල වලට ලැබීමට ඇති හැකියාව ලැබිය හැකි ප්‍රතිඵල වලට ලැබීමට ඇති හැකියාව තේරුම් ගන්න ලැබිය හැකි ප්‍රතිඵල වලට ලැබීමට ඇති හැකියාව දැන් පේනවනේ මේ උදාහරණය මතක තියාගන්න ලැබීමට ඇති හැකියාව සමාන නම් ලැබිය හැකි ප්‍රතිඵල වලට ලැබීමට ඇති හැකියාව සමාන නම් එවැනි සිද්ධි සමසේ භව්‍ය සිද්ධි ලෙස හඳුන්වයි. එවැනි සිද්ධි සමසේ භව්‍ය සිද්ධි ලෙස හඳුන්වයි. එවැනි සිද්ධි සමසේ භව්‍ය සිද්ධි ලෙස හඳුන්වයි. ඔන්න තියෙනවා පුතේ උදාහරණ ලියා ගන්න මේ උදාහරණ දෙක. මේ පළවෙනි උදාහරණේ මේ දෙවෙනි උදාහරණේ සමසේ භව්‍ය සිද්ධි. ලියා ගන්න උදාහරණ.
හරි නේද පුතේ? right. නියමයි. ඊළඟට අපි යමු ඔන්න වැදගත්ම කාරණාවට. දැන් ටික අපි මේකේ කොටස් ටික හඳුනාගෙන ඉස්සරහට එනවා. දැන් ඊළඟට අපි යන්නේ සිද්ධියක සම්භාවිතාව හොයන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න. ව්‍යාකරණ මාතෘකාව. සිද්ධියක සම්භාවිතාව සෙවීම. සිද්ධියක සම්භාවිතාව සෙවීම. right මාතෘකාව සිද්ධියක සම්භාවිතාව සෙවීම. මෙන්න තියෙනවා යම් සිද්ධියක සම්භාවිතාව හොයන සූත්‍රය. සිද්ධියක සම්භාවිතාව සමානයි එම සිද්ධිය අවයව ගණන බෙදීම නියදී අවකාශයේ අවයව ගණන. මම මේක අක්ෂර භාවිතා කරලා දෙන්නම්. ඉංග්‍රීසි අකුරු භාවිතා කරලා අපි එනම් සිද්ධිය සැලකුවොත් එනම් සිද්ධිය සැලකමු. ඒ කියන සිද්ධිය සැලකුවොත් ඒ කියන සිද්ධියේ සම්භාවිතාව අපි සංකේතමත් කරන්නේ PA එකේ. අර කුලකවල NA කියලා ලියන්නේ ඒ කියන කුලකයේ අවයව ගණනනේ. ඒ කියන්නේ NA කියලා කියන්නේ ඒ කියන කුලකයේ අවයව ගණන. මෙතන PA කියලා කියන්නේ ඒ සිද්ධියේ සම්භාවිතාව. P කියලා දාන එකේ තේරුම තමයි P කියන්නේ probability. ඉංග්‍රීසියෙන් කියන්නේ සම්භාවිතාවයට ඉංග්‍රීසියෙන් කියන්නේ probability. ඒකේ P අක්ෂරය තමයි මේ ඉස්සරහට අරගෙන තියෙන්නේ. මේක ෂෝට් ෆෝම් එක තමයි මේකේ හරි වචනේ probability of A. A සිද්ධ වීමේ සම්භාවිතාව. කෙටි කරලා තමයි PA කියලා ලියලා තියෙන්නේ. PA සමානයි එම සිද්ධිය. මොකද එම සිද්ධිය කියන්නේ A කියන සිද්ධිය. එම සිද්ධියේ අවයව ගණන. කොහොමද අපි A කියන සිද්ධියේ අවයව ගණන සංකේතමත් කරන්නේ? උලකවලදී ඉගෙනගෙන තියෙනවා අපි NA. A කියන සිද්ධියේ අවයව ගණන සංකේතමත් කරන්නේ NA. බෙදීම නියදී අවකාශයේ අවයව ගණන. නියදී අවකාශය කියන්නේ කැපිටල් S නේ. පටන් ගන්නකොට ඉගෙන ගත්ත මතකයි. නියදී අවකාශය කියන්නේ කැපිටල් S. දැන් S ගේ අවයව ගණන කියන එක අපි සංකේතමත් කරන්නේ NS ගෙන්. මෙන්න තියෙනවා සම්භාවිතාව හොයන සූත්‍රය. ඔන්න මතක තියාගන්න. මේකේ PA කියලා කියන්නේ A කියන සිද්ධියේ සම්භාවිතාව සමානයි ඒ සිද්ධියේ අවයව ගණන බෙදීම නියදී අවකාශයේ අවයව ගණන. S කිව්වේ නියදී අවකාශයේ n අකුර දාලා වරහන් ඇතුලේ යව දානවා කියන්නේ n අකුරේ කියන්නේ අවයව ගණන. n අකුරේ කියන්නේ අවයව ගණන. number of element. හරිද? ඒක තමයි මේ කෙටි කරලා n වරහන් ඇතුලේ s අකුර දාන. s කියන සිද්ධියේ අවයව ගණන. A කියන සිද්ධියේ අවයව ගණන. PA කියලා කියන්නේ A කියන සිද්ධියේ සම්භාවිතාව. ඔන්න තියෙනවා A කියන සිද්ධියේ සම්භාවිතාව හොයන සූත්‍රය. මොකද්ද? A සිද්ධියේ සම්භාවිතාව සමානයි A කියන සිද්ධියේ අවයව ගණන බෙදීම නියදී අවකාශයේ අවයව ගණන. ඔක මම උදාහරණයක් දුන්නොත් හොඳටම පැහැදිලි වෙවි. අපි ඉස්සලාම ඔක ලියාගෙන ඉමු. ඊට පස්සේ උදාහරණ වලට යන්න. හොඳේ? දැන් සිද්ධියක සම්භාවිතාව සෙවීම කියලා හෙඩ්ලයින් එක ලිව්වානේ, මාතෘකාව ලිව්වා. ඊට පස්සේ මේක ලියලා කොටු කරගන්න. ඒකට යටි මෙන්න මේක ලියලා මම ගණන් දෙකකින් ඔය සූත්‍රය මොකක්ද කියන එක තේරුම් කරගන්න. අමාරු නෑ පුතේ. බය වෙන්න එපා. රාදු උදෙද්දි වසන්තේ එනවා 7යි කියන ප්‍රෝග්‍රෑම් එකක් බැලුවද දන්නේ නැහැ. මෙතනදිත් කියන්න තියෙන ඒකම තමයි. ගණන් වලින් වසන්තේ එනවා 7යි.
හරිද? මොන දැන් මම මේකට උදාහරණයක් දෙන්න යන්නේ. මේක උදාහරණයක් බලමු. මම A සිද්ධිය කියලා විතරක් නැත්නම් හැම එකටම A දාන්න එපා. B ආවොත් මෙතන B එනවා. C ආවොත් C එනවා එහෙමයි. ඉතින් ඒක නම අනුව ඒක සූත්‍රය වෙනස් කරගන්න ඕන. හරි බලමුකෝ. මම නියදී අවකාශයක් ගන්නවා. දැන් සිද්ධියම ලියන්න යන්න අවශ්‍ය නැහැ නේ. නියදී අවකාශයක් ගන්නවා 1 2 3 4 5 6 7 8 කියලා. ඔය නියදී අවකාශය ඇතුලේ මම යම්කිසි සිදුවීමක් ගන්නවා කැපිටල් A කියලා. මොකක්ද දන්නවද? කැපිටල් A කියලා සිද්ධියක් ගන්නවා වර්ග සංඛ්‍යාවක් ලැබීම කියන සිද්ධිය. ඒතර වර්ග සංඛ්‍යාවක් ලැබීම කියන සිද්ධියට අයිති වෙන්නේ මේ දෙන්න විතරනේ. වර්ග සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය ගන්න 1 සහ 4 විතර යට අයිති වෙන්නේ. හරි. දැන් මම ඔයාලට කිව්වොත් එහෙම ඒ සිදුවීමේ සම්භාවිතාව හොයන්න කියලා. කොහොමද ඔයාලට හොයන්නේ? ඔයාලට මම කිව්වා ඒ සිදුවීමේ සම්භාවිතාව වෙන සූත්‍රය. PA සමානයි ඒ සිදුවීමේ සම්භාවිතාව සමානයි NA. ඒ කියන්නේ A ගේ අවයව ගණන බෙදීම NS. ඒ කියන්නේ නියදී අවකාශයේ අවයව ගණන. තේරුණාද? දැන් ආදේශ කරන්න NA A ගේ අවයව ගණන. මේ ඉන්නේ A. A ගේ අවයව ගණන කීයද 2යි. හරි. බෙදීම. NS නියදී අවකාශයේ අවයව ගණන 8යි. ඔන්න තියෙන උත්තරය. එහෙනම් A කියන සිද්ධියේ සිද්ධ වීමේ සම්භාවිතාව 8න් 2යි. සරලයි. සම්භාවිතාව 8න් 2යි. හරිනේ. ඔක්කොම ප්‍රතිඵල 8ක් තියෙනවා. Aටයි ප්‍රතිඵල 2යි තියෙන්නේ. එහෙනම් සම්භාවිතාව 8න් 2යි. සරල සිද්ධියක් මේක. මම තව උදාහරණයක් ගන්නවා. මම නියදී අවකාශයක් ගන්නවා. මම මේ සිද්ධිය කටින් කියලා ලියන්න දෙන්නම් ඈ. නැත්නම් ඔක කතන්දරේම ලියන්න කිව්වොත් තව ලොකු වෙලාවක් යනවා. අපි දැන් තේරුම් ගන්න වැදගත් වෙන්නේ. තියෙන එක නෙමෙයි. ඒකින්ද මම මේ සිද්ධිය කියන්න මල්ලක් ඇතුලේ තියෙනවා පෑන් මෙහෙම. රතු පෑන් තුනක් තියෙනවා. මම මේ රතු පෑන් තුන මෙහෙම නම් කරන්නම් R1 R2 R3. එකම විදිය හොඳේ එකම જાතිය රතු පෑන් තුනක් තියෙනවා. එකම සයිස් එකේ. නිල් පෑන් දෙකකුත් තියෙනවා. මම ඒක B1 B2 කියලා සංකේතවත් කරනවා. හරිද? හොඳයි. දැන් මම අපෙන් අහනවා මෙන්න මේ. පළවෙනි එක රෝම ඉලක්ක අංක 1. රතු පෑනක් ලැබීමේ සම්භාවිතාව හොයන්න කියනවා. ඒ වගේම නිල් පෑනක් ලැබීමේ සම්භාවිතාව හොයන්න කියනවා. කොහොමද අපි එක ගන්න? right. ඔක සාමාන්‍ය දැනීම ඔක ආයි මහා ලොකු බරක් ඔලුවට දා ගන්න ඕනේ නෑ. ඔයාලට ඔය තේරෙන උත්තරේ තමයි උත්තර. ඒක ගන්න විදිහේ චුට්ටක් වෙනස් කරාම හරියි. රතු පෑනක් ලැබීමේ chance එක ඔයාලට ඕන කිකුට තේරෙනවනේ 1 2 3 4 5යි ඔක්කොම පෑන් 5යි. රතු පාට පෑන් 3යි තියෙන්නේ. එහෙනම් රතු පෑනක් ලැබීමේ සම්භාවිතාව 5න් 3යි. හරියටම හරි. පැහැදිලිද? අර කියන්නේ සංස්කෘතිකයි එකගයි. හරි. එතනින් එහාට මුකුත් කතන්දරයක් නැහැ. ඒක තමයි උත්තර. හරි. ඔයාලට හිතුනේ ඒක. නිල් පෑනක් ලැබීමේ සම්භාවිතාව නිල් පෑන් 2යි තියෙන්නේ. ඔක්කොම පෑන් 5ක් තියෙනවා. 5න් 2යි. උත්තරය හරි. එච්චරයි. ඔයාලා හරි. මේක ගන්න විදිහ චුට්ටක් වෙනස් කරලා ලියාගත්තා නම් තවත් හරියටම හරියනවා. මෙන්න මෙහෙම. හරිද? ඔන්න බලන්න මම උත්තර ටික ලියනවා. රෝම ඉලක්ක අංක 1 මම ඉස්සල්ලාම රතු පෑනක් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටික චුට්ටක් ලියා ගන්නවා. මෙතන රතු පෑනක් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? R1 ලැබුණොත් රතු පෑනක් ලැබිලා, R2 ලැබුණොත් රතු පෑනක් ලැබිලා, R3 ලැබුණොත් රතු පෑනක් ලැබිලා. ඔන්න තියෙනවා රතු පෑනක් ලැබීමේ සිද්ධියේ ප්‍රතිඵල ටික. right. දැන් මම සූත්‍රය ලියනවා. මොකද්ද? දැන් R රතු පෑනක් ලැබීමේ සිද්ධිය කැපිටල් R කියලා මම අරන් තියෙන්නේ. එහෙනම් R සිද්ධ වීමේ සම්භාවිතාව. දැන් මම අරහන් ඇතුළට PR කියලා එනවා. මම කියවන අර A කියලා ගත්තාම හැමතැනම A කියලාද දාන්න එපා. A කියලා ගත්තේ හින්දා මේ වරහන් ඇතුළට A ආවා. දැන් මම මේ සිද්ධිය R කියලා අරන් තියෙන්නේ. නම් වරහන් ඇතුළට R එන්න ඕනේ. නම් R සිද්ධ වීමේ සම්භාවිතාව සමානයි R ගේ අවයව ගණන
R කියන සිද්ධිය අවයව ගන්න බෙදනවා නියදි අවකාශයේ අවයව ගන්න. ඔන්න තියෙනවා. දැන් අපි ඔකට ආදේශ කරමු. මෙතනින් හදන්න නිකුත් ටික. දැන් එනවා R සිද්ධ වීමේ සම්භාවිතාව සමානයි R ගේ අවයව ගණන. කීයක් තියෙනවද R ගේ අවයව ගණන? 1 2 3යි. R ගේ අවයව ගණන 3යි. බෙදීම ns නියදි අවකාශයේ අවයව ගණන. මේ තියෙන නියදි අවකාශය. නියදි අවකාශයේ අවයව තියෙන 1 2 3යි 4යි 5. උත්තරේ 5න් 3යි. අර එකමයි. අර උත්තරේමයි. දැන් අපි මේ යන පියවරට එක්ක යන්න. විභාගෙට ගියාට පස්සේ කිසි ප්‍රශ්න නැහැ. කෙලින්ම මෙහෙම ලියන්න පුළුවන්. මේ වටවන්දර මුකුත් බයිලෝ නැහැ. කෙලින්ම මේ උත්තරේ දාන්න පුළුවන්. දැන් දැන්ට අපි එහෙම යන්නේ නැතුව ඉන්නේ. දැන්ට අපි මේ යන ස්ටෙප් එකෙන් යන්න. උත්තරේට. හරි? මේ විදිහට යන්න. ඊළඟ රෝමිලාක අංක දෙක අපිට අහන්නේ නිල් පෑනක් ලැබීමේ සම්භාවිතාව. නිල් පෑනක් ලැබීමේ සම්භාවිතාව. රයිට්. මම ලියා ගන්න නිල් පෑනක් ලැබීමේ ප්‍රතිඵල ටික. දැන් මේ නියදි අවකාශය ඇතුලේ නිල් පෑනක් ලැබෙනවා කියන්නේ කොහොමද අපිට? B1 කියන පෑන ලැබුණොත් අපි කියන්න පුළුවන් නිල් පෑනක් ලැබෙනවා. තව B2 කියන පෑන ලැබුණොත් ඒත් අපිට කියන්න පුළුවන් නිල් පෑනක් ලැබෙනවා. මෙන්න තියෙනවා ලැබිය හැකි ප්‍රතිඵල. දෙක. දැන් ලියනවා සූත්‍රය. මොකද්ද? දැන් B නේ තියෙන්නේ. ඔන්න B සිද්ධ වීමේ සම්භාවිතාව. ඒ කියන්නේ PB. දැන් වරහණ ඇතුළට B එන්න ඕනේ. නැත්නම් A දාලා තියදී වරහණ ඇතුළේ එනවා. මෙතන R දාලා තිබ්බම වරහණ ඇතුළට R ආවා. දැන් මේ කුලකයට නම දාලා තිනවා B කියලා. එහෙනම් වරහණ ඇතුළට B එන්නේ. එහෙනම් B සිද්ධ වීමේ සම්භාවිතාව සමානයි NB. ඒ කියන්නේ B ගේ අවයව ගණන බෙදීම NS. ඒ කියන්නේ නියදි අවකාශය අවයව. ආදේශ කරමු. B ගේ අවයව ගණන දෙන්නයි බෙදීම NS නියදි අවකාශය අවයව ගණන 1 2 3 4 5. ඔන්න. එහෙනම් මේකේ නිල් පෑනක් ලැබීමේ සම්භාවිතාව උදේ 5න් 2යි. අර හිතපු උත්තරේමයි. හැබැයි ඉතින් අර ස්ටෙප් එකකින් මෙතනට එන්න. පැහැදිලි නේද? තේරුණා නේද? රයිට්. මොකද එහෙම කියන්නේ? ඉස්සරහට ගියාට පස්සේ මේවට ලකුණු දෙන්නේ ලකුණයි 2යි එහෙම. හැබැයි මේ තාම ආරම්භයේ හින්දා පුතේ ලකුණු දෙන්න වපසරියක් ලොකුවට නැති හින්දා ඔයාලගේ මේ හැම එකක්ම බලාපොරොත්තු වෙනවා. මේකට ලකුණක්, මේකට ලකුණක්, මේකට ලකුණක් එහෙමයි දෙන්නේ. ඒකෙන්ද මේ ස්ටෙප් එක අනිවාර්යයෙන්ම ලියවෙන්න ඕනේ. සාමාන්‍ය පෙළ ගියාට පස්සේ මේ ප්‍රශ්නයක් නැහැ. මොකද මේ පියවරට ලකුණු 2යි ලකුණ එහෙම යන හින්දා අපිට උත්තරේ කෙලින්ම ඍජු ලෙස භාවිතා කරන්න පුළුවන්. හැබැයි තාම බෑ. දැන්ට අපිට මේ ස්ටෙප් එකකින් ගන්න යන්න. තේරුණා නේද? හරි. ලියා ගන්න උදාහරණ දෙකක්. මේක උදාහරණයක්. යායුතු උදාහරණයක්. ලියා ගන්න. මම කියන දේවල් තේරුණා නේද? මම තේරුණා කියලා ඈ.
හොඳයි. අපි දැන් මේකට අදාළ උදාහරණයක් ගමු. කියන්නේ සම්පූර්ණ ගානක් එන විදිහට අපි මේක ගමුකෝ. ඔයාලට මේක සූත්‍රේ මෙන්න මෙහෙමයි ඇප්ලයි වෙන්නේ කියලා එක තමයි දැන් ඔයාලට කියලා දුන්නේ. කෙටියෙන් උත්තර දාන විදිහත් මම කියලා දෙන්නම්. දෙකම එපේ. ටෙක්නිකලි යන්නේ මෙහෙමයි. සාමාන්‍ය අපි සාමාන්‍ය පරිදි උත්තර දෙන්නේ මෙහෙමයි. ඔන්න බලන්න. ගානක් හොඳේ. මම මෙහෙම ලියන්නම්. 1 සිට 10 තෙක් එකේ සිට 10 තෙක් අංක ලියලාද කාඩ් ගොඩකින් කාඩ් පතක් ඉවතට ගැනීමේ සිද්ධිය සලකමු. එකේ ඉඳලා 10 වෙනකන් අංක ලියලාද කාඩ් ගොඩකින් බලන්නේ නැතුව අහඹු විදිහට කාඩ් එකක් එළියට ගන්න සිද්ධිය සලකන්න ඕනේ. ප්‍රශ්න ටිකක් අපෙන් ආවා. රෝමෙලක් අංක 1. නියැදි අවකාශය. රෝමෙලක් අංක 2. ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය A නම් එහි අවයව A සිද්ධ වීමේ සම්භාවිතාව ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව තුනේ ගුණාකාරයක් ලැබීමේ සම්භාවිතාව අපි මේකට උත්තර දෙමු. මම මෙතන ඉස්සරහම ලියන්නම් ඈ. right මේකේ නියදී අවකාශය මොකක්ද කියලා අහනවා. මොකද්ද? කැපිටල් S කියාගේ එකේ සිට 10 දෙක නම් අංක ලියලා තියෙන්නේ. ලැබිය හැකි ප්‍රතිඵල ටික 1 2 3 4 5 6 7 8 9 10 ඔන්න තියෙනවා නියදී අවකාශය. ඊළඟ ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය A නම් එහි අවයව මොනවද? A කුලකයේ ප්‍රථමක සංඛ්‍යාව මොනවද? ඒකේ අවයව ටික කියන්නේ මේක ඇතුලේ තියෙන ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය A කියලා අරගෙන Aට අයිති අවයව ටික තෝරලා දෙන්න. මේක ඇතුලේ තියෙන ප්‍රථමක සංඛ්‍යා 2 ප්‍රථමකයි 3 ප්‍රථමකයි 5 ප්‍රථමකයි 7 ප්‍රථමකයි. ඔච්චරයි. 9 ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි. ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය A නම් ඒකේ අවයව ටික තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ A සිද්ධ වීමේ සම්භාවිතාව. A සිද්ධ වීමේ සම්භාවිතාව අහනවා මොකක්ද කියලා. මම ඒක ටිකක් මෙතන ඉඳලා ඉඳ තියදී යටින් උත්තරේ දාන්න ප්‍රශ්නේ ඉල යටින් උත්තරේ දාන්න මම ඊට පස්සේ ඉඳන් මෙතනට ගන්නම් ඈ. A සිද්ධ වීමේ සම්භාවිතාව. කොහොමද ඒක ලියන්නේ? PA A සිද්ධ වීමේ සම්භාවිතාව සමානයි NA A ගේ අවයව ගණන බෙදීම NS නියති අවකාශය අවයව ගන්න. අපි ආදේශ කළොත්
Na A ගේ අවයව ගන්න 1 2 3 4 A ගේ අවයව 4යි බෙදීම ns නියදි අවකාශයේ අවයව මේ තියෙන නියදි අවකාශය විතර නියදි අවකාශය අපිට තමයි එහෙනම් උත්තරේ කීයද 10න් 4යි A සිද්ධ වීමේ සම්භාවිතාව 10න් 4යි right මේ අහලා තින්නේ ඒ ප්‍රශ්න ටිකම තමයි හැබැයි ඉතින් ටක් ගාලා උත්තරේ දාන්න පුළුවන් මේ ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව කොහොම මෙතන ඉරට්ටේ සංඛ්‍යා 2 ඉරට්ටේ 4 ඉරට්ටේ 6 ඉරට්ටේ 8 ඉරට්ටේ 10 ඉරට්ටේ සංඛ්‍යා 1යි 2යි 3යි 4යි 5යි ඉරට්ටේ සංඛ්‍යා 5යි සම්පූර්ණ සිදුවීම ඇතුළේ ලැබිය හැකි ප්‍රතිඵල 10යි එහෙනම් සම්භාවිතාව 10න් 5යි බලන්නකො ලේසියින් 10න් 5යි ඊළඟට තුනේ ගුණාකාරයක් ලැබීමේ සම්භාවිතාව කොහොමද මෙතන තුනේ ගුණාකාරය 3 තුනේ ගුණාකාරය 6 තුනේ ගුණාකාරය 9 තුනේ ගුණාකාරය මෙතන තුනේ ගුණාකාර 3ක් තියෙනවා සමස්ත සිදුවීම ඇතුළේ ප්‍රතිඵල 10ක් තියෙනවා එහෙනම් සම්භාවිතාව කීයද 10න් 3යි සිම්පල් කතන්දරයක් අර සූත්‍ර වාහන එදින් පේනවනේ උත්තර දාන්න ඕනේ ඔන්න ඔහමයි දාන්න මේක හරි පියවර ටික හැබැයි නමුත් ගානක මේ වගේ වුවහම කෙලින්ම උත්තර ටික දාතයි පෙර පොතේ බලන්න ඔයාලගේ එහෙම උත්තර දාලා හැබැයි අරක අමතක කරන්න බෑ මේක මතක තියෙන්නත් තේරුණානේ කතන්දරේ right ලියා ගන්න පුතේ මේ සම්පූර්ණ ගානම උදාහරණයක් ඔන්න එන්න පුළුවන් විභාගෙට එන්න පුළුවන් සම්පූර්ණ ලකුණු 10ක ගාන සම්පූර්ණ ලකුණු 10ක ගාන එක ප්‍රශ්නයකට ලකුණු 2ක ගාන හදාගන්න
හොඳයි. right පුතේ. අපි අද මෙතනින් නතර කරමු අපේ සම්මන්ත්‍රණයේ පළවෙනි අදියර. ඔන්න දැන් තීරණාත්මක දැනකට ගෙනලා තියෙන්නේ. හරියටම කොටසක් ඉවරයි. අපිට හෙට තියෙනවා වෙන්රූප සටහන් ඇසුරු කරගෙන සිද්ධියක ඡේදනය සහ සිද්ධියක මේලය ගැන කතා කරන්න සහ වැදගත්ම කොටස මම ඒක හෙට දවසේ මුලින්ම අරගෙන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කොටසෙන් පස්සේ පාඩමේ තියෙන වැඩිම විභාගයට ප්‍රශ්න ඇවිල්ලා තියෙන පාඩ එක කොටු දැල සම්භාවිතාව හොයන භාවිතා කරන කොටු දැල කියන කොටස. ඒක එතනට යන්න බෑ මේ ස්ටෙප් ටික යන්නේ නැතුව මේ ටික දැනගන්නේ නැතුව. දැන් මේ ටික අපි අද දවසේ ආවරණය කරා. හෙට දවසේ අපිට මේ කොටසට යන්න. මම හිතනවා ඉතා හොඳින් කතා කරපු කාරණා ටික තේරුම් ගන්න ඇති කියලා. පොඩි අදහසකුත් දාන්න ඔයාලගේ පන්ති අවසානයේදී ඔයාලට මේක පාඩමේ සම්මන්ත්‍රණේ කතා කරපු ටික පාඩමේ කතා කරපු ටික තේරෙනවද නැද්ද? ඒ ටික මට දාන්න එක පොඩ්ඩක් ෆීඩ්බැක් එකක් අපිට හොඳ දෙයක් ඊළඟට කරන වැඩසටහන සහ ඊළඟ කරන පාඩමේදී ඊළඟ දවසේදී ඊට වඩා හොඳ දෙයක් කරන්න ෆීඩ්බැක් එක ගොඩක් වැදගත්. එහෙනම් පුතේ අපි අදට මෙතනින් නතර වෙමු. හෙට දවසේදී අපි මේ සම්මන්ත්‍රණේ දෙවෙනි අදියරත් එක්ක නැවත මුණ ගැහෙමු. වෙලාව පොඩි පොඩි එහාම යමක් වෙන්න පුළුවන්. මම ඒ ගෲප් එකට දාන්න අවධානයෙන් ඉන්න. එහෙනම් අද රැදී අපි හෙට නැවතත් සම්මන්ත්‍රණයේ දෙවෙනි දවසත් එක්ක මුණ ගැහෙමු. එහෙනම් හැමෝටම ආයුබෝවන්. බුදු සරණයි. පරිස්සමින්